හරි. ඊළඟ ග්‍රීක නාගරික රාජ්‍ය. සාමාන්‍යයෙන් මේක ලකුණු 10කට අහනවා. අර ගෝත්‍ර රාජ්‍යන අහන්නේ. හරි. චුට්ටයිනේ තියෙන්නේ. මේ ග්‍රීක නාගරික රාජ්‍ය ගැන අහනවා බොහෝ දුරට. මේකට නගර රාජ්‍ය කියලා කියනවා, පෞර රාජ්‍ය කියලා. පුර රාජ්‍ය කියලා කියනවා. නගර රාජ්‍ය, පෞර රාජ්‍ය, පුර රාජ්‍ය කියලා කියන නම් වලින් හඳුන්වනවා. සාමාන්‍ය අපි කියනවා මේ දැන් රාජ්‍යයේ ආරම්භය හා පැවැත්මනේ අපි කතා කරන්නේ නේ. රාජ්‍ය මොන විදිහටද ආරම්භ වුණේ? ගෝත්‍ර රාජ්‍යෙන් නේ. ඊට පස්සේ තියෙනවා ග්‍රීක නාගරික රාජ්‍ය. බලන්න ඉතින්. ඕක පස්සේ කරගන්න. එතකොට මේ ග්‍රීක නාගරික රාජ්‍යන් වල ප්‍රථම දැන් ගෝත්‍ර රාජ්‍ය කියන එක පිළිගන්න බැහැ නෙච්ච රාජ්‍ය ක්‍රමයක් විතරනේ. සිරිත් තිබිලා තියෙනනේ, නීති තිබිලා නැහැ, දේශපාලන ආයතනයක් තිබුණා නැහනේ. එතකොට අපිට ඒකේ පැහැදිලි වෙන්නේ මේ ප්‍රථම සචේතනික රාජ්‍ය ක්‍රමය තමයි ග්‍රීක නාගරික රාජ්‍ය. සචේතනික කියන්නේ පිළිගන්න පුළුවන් විශ්වසනීය කියන අදහස. ඇහැට පේන ස්පර්ශ කර හැකි කියන අදහස. අචේතනික කියන්නේ මුකුත් බෑනේ. බෑ. සචේතනික කියන්නේ ඇහැට පේන විශ්වාස කරන්න පුළුවන් කියන අදහස. එහෙනම් ඇහැට පේන විශ්වාස කරන්න පුළුවන් පළවෙනි රාජ්‍ය ක්‍රමය තමයි, පිළිගත හැකි රාජ්‍ය ක්‍රමය තමයි ග්‍රීක නාගරික රාජ්‍ය. මොකද අපි කතා කරන්නේම ග්‍රීක නාගරික රාජ්‍ය ගැන නේද? හරි. එහෙනම් අපිට පැහැදිලි ප්‍රථම සචේතනික රාජ්‍ය ක්‍රමය තමයි ග්‍රීක නාගරික රාජ්‍ය කියලා කියන්නේ. ඒ වගේම මේගොල්ලෝ කියනවා මේ නූතන යුගයේ නූතන රාජ්‍යයන් හදද්දි, නූතන රාජ්‍යයන් සංවර්ධනය කරද්දි ග්‍රීක නාගරික රාජ්‍යයන් ආදර්ශයට ගන්නවලු. බලන්නකෝ. ග්‍රීක යුගයේ තිබුණු රාජ්‍ය ක්‍රමය ආදර්ශයට ගන්නවලු වර්තමානයේ රාජ්‍යයන් හදාගන්න. මොනතරම් පව එකක් තියෙනවද මේ රාජ්‍යයන් වල නේ, ග්‍රීක නාගරික රාජ්‍යයන්. වර්තමානයේ රාජ්‍යයන් හදාගන්න ග්‍රීක නාගරික රාජ්‍යයන් වල උදව් ගන්නවලු. බලා ගන්න ඊට පස්සේ අනේ ග්‍රීක නාගරික රාජ්‍යයන් වලටම අනන්‍ය වූ ලක්ෂණ දෙකක් තියෙනවා. මොනවද? එක නිශ්චිත කුඩා භූගෝලීය පිහිටීමක් තිබීම. ඒ වගේම අනිත් එක භූගෝලීය කියන්නේ භූමියක්. කුඩා භූමියක් තිබීම. භූමිය කුඩා නම් ජනගහනය ලොකුද? එහෙනම් ජනගහනය කුඩායි. එහෙම තිබුණු ග්‍රීක නාගරික රාජ්‍යයන් කීපයක් තියෙන උදාහරණ කියලා ලියාගන්න. ඇවිල්ලා නැහැ නේ ඒවට. ඒ හරි. ඇතෙන්ස්, තිබිස්. ඒවට අපි කොහොමද ඇවිල්ලාස? නැත්නම් මේ කාගේද එක්ක බලලා ලියාගන්න. ඇතෙන්ස්, තිබිස්, අකේරිය. ඇතෙන්ස්, තිබිස්, අකේරිය, මයිසිනයි ඒව උදාහරණ. විසුදාට එනම ආරම්භ කරනවා. ඇතෙන්ස්, තිබිස්, අකේරිය. හරිද? සාමාන්‍ය ළමයි ඒගොල්ලෝගේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? Taman ජීවත් වෙන පෞර රාජ්‍ය තමයි හොඳම පෞර රාජ්‍ය. දැන් අපිත් එහෙමනේ තින්නේ. අපි ජීවත් වෙන රට තමයි හොඳම රාජ්‍ය කියලා හිතන්නේ. හැබැයි හොඳම එක නෙමෙයි අතට. අපි මේ සීමා වෙලා ඉන්නේ පොඩ්ඩක් පිටට අරගෙන මේ ගිහිල්ලා බලන්න ඕන. ඒ ආයේ ඉන්න හිතෙන්නේ අපිට. ඒ වාසේ මිනිස්සු යන්න නැතුව ඉන්නේ. තවත් ලක්ෂණ දෙකක් තියෙනවා ග්‍රීක නාගරික රාජ්‍යයන් වල. AB කියලා දාලා තියෙනවා නේ. ඒ මොකද්ද? දේශපාලනික වශයෙන් සංවිධානයේ කුඩා ඒකකවලු. ඒ කියන්නේ දේශපාලනික වශයෙන් සංවිධානය වූ ඔය තියෙන්නේ නැද්ද? දෙන්න බෑ. අපේ නිකන් අර දෙකක් තිබුණේ නිකන් ෂේඩ් එකේ.
කොච්චර බලන්න එච්චර තමයි සර්. මේ මොකද්ද ළමයි දේශපාලනික වශයෙන් සංවිධානය වේ ඒකද කියන්නේ? නැද්ද? නෑ නේද එතන? මොන ලියා ගන්න. දේශපාලනික වශයෙන් සංවිධානය වේ ඒකක පැවතීම. ඒ ඊළඟ කරුණද? ඔව් ලක්ෂණයක් විදිහට ලියා ගන්නකො. දේශපාලනික වශයෙන් සංවිධානය වූ ඒකක පැවතීම. දේශපාලනික වශයෙන් සංවිධානය වූ ඒකක පැවතීම. ලබන සති විභාග පටන් ගන්නවා. ස්කෝලේ? හැම සතියෙම විභාග අපිට. ඔයාලට? ඔයාලට නෙමෙයි ඔයාලට. ටීම් එකේ සමහරවිට එන්න මෝඩ් ඇක්ෂන් එකක් තියෙනවනේ. හරි. ඊට පස්සේ ඊළඟ ලක්ෂණ විදිහට සර් මේ ළමස්නේ විභාගයෙන් ග්‍රීක නාගරික රාජ්‍යයන් එකිනෙකින් වෙන් වූ ස්වාධීන එකක වීම. ලියා ගන්න. ග්‍රීක නාගරික රාජ්‍යයන් එකිනෙකින් වෙන් වූ ස්වාධීන එකක වීම. ලියා ගන්න. කියලා තියෙන්නේ. තියෙනවද? ඒක අපිට කරුණු වලින්ම දින ලක්ෂණ වලට. ග්‍රීක නාගරික රාජ්‍යයන් එකිනෙකින් වෙන් වූ ස්වාධීන එකක වීම. බලන්න අපේ මේ ග්‍රීක නාගරික රාජ්‍යයන් වල පියුමි මේ හොඳට හිතනවා නම් ලං කරගන්න. ග්‍රීක නාගරික රාජ්‍යයන් වල මේ පුරවැසිභාවය හම්බුනේ කාට විතරද? මට මොනවාද වැන්ද නෑ අනිස් පුරවැසියන්ට විතරයි. ග්‍රීක නාගරික රාජ්‍යයන් වල පුරවැසිභාවය හම්බුනේ කාටද? පුරවැසියන්ට විතරයි. ඒ කියන්නේ වහල් හිමියන්ට නෑ එයාට අතු අනිත් අයට. වහල් හිමියෝ. වහල් හිමියෝ කියන්නේ කාටද? කඩ හිමියා කියන්නේ කාටද? ඔන්න. නෑ නෑ වහල්ලුන්ට හර අනිත් අයට විතර කාන්තාවට එහෙම හම්බුන්නේ නෑ පුරවැසිභාවය. පොඩ්ඩක් හිතහල්ලකො මට කියන්න දීලා. පුරවැසිභාවය හම්බුනේ වහල් හිමියන්ට විතරයි. ඒ කියන්නේ වහල්ලුන්ගේ අයිතිකාරයට. එතකොට වහල්ලුන්ට කාන්තාවන්ට විදේශිකයන්ට වෙළඳ ව්‍යාපාරිකයන්ට එහෙම පුරවැසිභාවයක් හම්බුනේ නෑ. නෑ නෑ ඉතින් පිටරට ඉන්දියාවේ උන්ට අපේ පුරවැසිභාවය දෙනවා. ඒ වගේ වෙළඳාම් කරන්න දෙන කට්ටියට පුරවැසිභාවය හම්බුනේ නෑ. පුරවැසිභාවය හම්බුනේ කාටද? වහල් හිමියන්ට විතරයි. ඒකත් ග්‍රීක නාගරික රාජ්‍යයන් වල තියෙන ලක්ෂණයක් විදිහට දැක ගන්න පුළුවන්. ඇරිස්ටෝටල් හිටියේ මොන රාජ්‍යද වන හිතන්නේ? ඇතැන්ස් වල. ඇරිස්ටෝටල් හිටියේ ඇතැන්ස් කියන රාජ්‍ය තුල. මිනිස්සු ඒ කාලේ තිබ්බ මොන ප්‍රජාතන්ත්‍රවාදයේද? ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා තිබ්බ එකක්. ඒ වගේම ඇරිස්ටෝටල් ආණ්ඩු වර්ග කීපයකට වර්ග කරා නේද? ඔව්. අන්නේ ආණ්ඩු මොනවද පහලින් පහලට තියෙන්නේ? තනි පුද්ගල පාලන තන්ත්‍ර, ඍජු ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍ර කියලා ආණ්ඩු වර්ග කිහිපයක් වර්ග කරලා තියෙනවා. මේ ග්‍රීක නාගරික රාජ්‍යයන් ඇයි මෙච්චරටම දේශපාලන විද්‍යාවට වැදගත් වෙන්නේ පියුනේ? ඇයි මෙච්චරම මේ ගැන කතා කරන්නේ මේ මිනිස්සු? ග්‍රීක නාගරික රාජ්‍යයන්. අන්න ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භක අවස්ථාව මොන රාජ්‍යද? ගෝත්‍ර රාජ්‍යද? ග්‍රීක නාගරික රාජ්‍ය තමයි ප්‍රජාතන්ත්‍රවාදී ආරම්භකම රාජ්‍ය. ඒ නිසාම තමයි කියන්නේ මොකද්ද? ප්‍රථම සචේතනික රාජ්‍ය ක්‍රමය. සචේතනික. විශ්වසනීය රාජ්‍ය ක්‍රමය. ඊළඟ කරුණාව පුරවැසියා දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන සුපිරිම අවස්ථාව. ඇයි ඒ? ඍජුවම තමයි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ නිසා තමයි
මෙන්න මේ ග්‍රීක නාගරික රාජ්‍යයන් මෙච්චරටම අපිට වැදගත් වෙන්නේ. මේක තේරෙන්නේ නැති කවුරු හරි ඉන්නවනම් වීඩියෝ එක ආයෙ බලන්න පුළුවන්. බලන්න ඊට පස්සේ රාජාණ්ඩු පාලන ක්‍රමය. අනේ උණු වතුර ටිකක් දෙන්න. ඇනිටන්ටි හරි අපි බලමු. රිල්කි අප්සරා බලන්න. රාජාණ්ඩු පාලනය. රාජාණ්ඩු පාලනය. රාජාණ්ඩු පාලනය කියද්දිම ඔයාට මැවිලා පෙනෙන්න ඕන මොකද්ද? මේ කියන්නේ ඒකාධිපති පාලනයක් ගැන. වැඩවසම් යුගයේ තමයි මේ රාජාණ්ඩු පාලන ක්‍රමය තිබ්බේ. මොකද්ද? ගෝත්‍ර රාජ්‍යයේ රාජාණ්ඩු තිබුණේ පූර්ණ නූතන රාජ්‍ය තිබ්බා. හරි. බලන්න. නිර්වචනේ දන්නවා ඔයාලා. පරම්පරාවෙන් රාජ්‍ය අතුරුමකම් කියන අන්න මේ රාජාණ්ඩුවකේදී රාජ්‍ය බලය හම්බෙන්නේ කොහොමද? පරම්පරාවෙන්. දැන් මහින්ද රාජපක්ෂ දෙන්න යන්නේ කාටද? නාමල් රාජපක්ෂට. ඒතකොට මේ රාජාණ්ඩුද අපේ රට? නෑ. ප්‍රජාතන්ත්‍රවාදී පැටලිලා නේද? ඉතින් මහ ජනතාව තීරණය කරන්න මොකද්ද මෙතනදී කරන්න ඕන කියලා. හරි. රාජාණ්ඩු පාලනය කියන්නේ පරම්පරාවෙන් රාජ්‍යාත්‍රික උරුමකම් කියනවා. කැමරාවද? එනේ. ආසෙදි ඔටෝ එනවා. අර මේ සෙන්සර්. සෝලා එකෙන්ද? නූතන රාජ්‍යයන් බිහි වෙන්න කලින් තිබුණා පූර්ව නූතන රාජ්‍යයන් දෙකක් ලෝකේ. නූතන රාජ්‍යයන් බිහි වෙන්න කලින් තිබුණා පූර්ව නූතන රාජ්‍යයන්. දැන් දිල්කි ඔයාගේ නොලෙජ් එක නෝන. ඔයා මට කියන්න මොනවද පූර්ව නූතන රාජ්‍යයන් කියන්නේ? පූර්ව නූතන රාජ්‍යයන් කියන්නේ නූතන රාජ්‍යෙට කලින් තිබුණා. කලින් තිබුණා. ඔයා කියන්න බෑ. කියන්න. පැහැදිලිද? රාජ්‍ය මොනවද ලෝකේ නූතන රාජ්‍යයන්ට කලින් තිබුණු රාජ්‍යයන්? රාජාණ්ඩු, ගෝත්‍ර, ඔය දෙක තමයි තිබ්බේ. වැඩවසම් රාජ්‍ය නෑ ගන්ති. හරි. රාජාණ්ඩුයි ගෝත්‍රයි. එහෙනම් මේ බලන්න වගේ කෙටි ප්‍රශ්නයක් අහන උසස් පෙළට. පූර්ව නූතන රාජ්‍යයන්ට පෙර පැවති රාජ්‍යයන් මොනවද? ගෝත්‍ර රාජ්‍යයි
රාජාණ්ඩු පාලනය. නූතන රාජ්‍යයන්ට පෙර කලින් තිබුණේ ගෝත්‍ර රාජ්‍යයි රාජාණ්ඩු පාලනය. රාජාණ්ඩු පාලනය කියන්නේ වැඩවසම් රාජ්‍ය නෙමෙයිද? වැඩවසම් එකට තමයි රාජාණ්ඩු කියලා කියන්නේ. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ්‍ය දැන් අපේ නූතන රාජ්‍ය බිහි වෙන්නේ මොන කාලේද? අපේ 1930න් පස්සේ වගේ අපේ රටේ. දැන් අපේ රටේ 1930ට කලින් මොන පාලනය තිබ්බේ? රාජාණ්ඩු. ගෝත්‍ර නෙමෙයි ඈ. රාජාණ්ඩු. කවුද අපේ අවසාන රජුරු? ඉතිහාසය කරන වැඩ මහලු. ඉවර ඉතිහාසෙම කුඩු. කවුද ඉතිහාසය? නෑ. ඒ මොකද පළවෙනි කොටස ඒක වෙන්නේ. ඉතිහාසයේ පන්ති යනවා ලොකුට. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු. ඒ මම කියන්නේ මේක හරිනේ. ඒ මොකක්ද දන්නවද මේ මොකක්ද ඒක වටන්නේ කොහෙද මාසු විතර බොරු කියලා දේවල් අපි දන්නෙත් නැහැ ඉතිහාසය. මම ක්ලාස් යන්නේ නැහැ මම හිතුවා මෙයා ක්ලාස් යන්නේ දන්නවත් දන්නේ නැහැ එහෙම කියලා මම ක්විස් කරලා දන්නේ නැහැ තමයි. සර්ගේ නමක් පොඩ්ඩක් කියන්න බෑ. සර් මම ක්ලාස් යන්නේ නැහැ සර්. සර්ට අරගෙන ගන්න. මම චාට් වුණාට සර් චාට් කරන්න බෑනේ. අපිත් එහෙම කරන්නේ පොලිටිකල් එකේදී. කියන්නේ කවදාවත් ක්ලාස් කරන්නේ. මේ රිසර්ච් ගන්න නැත්නම් චාටර් කන්න වෙයි ඈ. ඒක කරන්න වාසලා. ඉතින් මම දාලා දෙනවා කියලා මම උඹලා ඔලුවට රින් ගන්න උගන්නන්න. නෑ සර් හොඳට සර් ඉගෙනනවා නම් අපි ගොඩ. ඉතින් මම මේ හොඳට නෙමෙයි දුගන්නන්නේ. නෑ කියන්නේ සර් හොඳට උගන්වනවා කියලා සර් හිතලා දන්නා නම් සබාවක් දන්නේ ඉතින් මේ දෙයි සිලබස් එක තියෙනවා. නෑ. අපලාලෙක විදිහ කියලා මෙතන දන්නා නෑ. ඇත්තටම නම් රාසමිට වෙයි. හරි බලන්න එහෙනම් රාජාණ්ඩු පාලන ක්‍රමය නූතන රාජ්‍යයන් බිහි වෙන්න කලින් පූර්ව නූතන රාජ්‍යයන් තිබ්බේ. ඔයාගෙන් අහනවා මෙන්න කෙටි ප්‍රශ්න. පූර්ව නූතන රාජ්‍යයන් දෙකක් ලියන්න. උත්තරේ රාජාණ්ඩු පාලනයයි මේ ගෝත්‍ර රාජ්‍යයි. රාජාණ්ඩු පාලන තිබ්බේ මොන වගේ රටවල් වලද සාමාන්‍යයෙන්? ශ්‍රී ලංකාව, ඉන්දියාව, බුරුමය නේ, ඉන්දුනීසියාව වගේ රටවල් නේ. ඔක තියෙනවා. රාජාණ්ඩු පාලන තිබ්බේ මොනවද? ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, ඉන්දුනීසියාව වගේ රටවල්. හරි රාජාණ්ඩු ගැන කතා කරද්දී මේ ඔයාලා අහලා තියෙනවා දේවවරම්වාදී රාජාණ්ඩු. ඔව්. රාජාණ්ඩු එහෙම වර්ගයකුත් තියෙනවා. දේවවරම්වාදී රාජාණ්ඩු කියන්නේ රජුරවන්ට බලය දෙන්නේ කවුද? දෙවියෝ කියලා. දෙවියන් වහන්සේ. අන්න ඒව හඳුන්වනවා මොන රාජාණ්ඩුද? දේවවරම්වාදී රාජාණ්ඩු. ඒගොල්ලෝ ඒක මතයක් තියාගෙන මතයක් විතරයි. ඇත්තටම දෙවියන් වහන්සේ බලයක් දෙන්නේ නැහැ. ඉතින් ඒක දේවවරම්වාදී රාජාණ්ඩු විදිහට හඳුන්වනවා. සාමාන්‍ය අපි දන්නවා රාජාණ්ඩු පාලනය තුල රජුරවන්ට බලය හම්බෙන්නේ කොහොමද? පරම්පරාවෙන්. සාම්ප්‍රදායිකව නේ. තාත්තගෙන් පුතාට. නේ. හැබැයි දේවවරම්වාදී රාජාණ්ඩු වල රජුරවන්ට බලය දෙන්නේ කවුද? දෙයියෝ. ඒ නිසා දෙයියෝ අංග සම්පූර්ණයිනේ. දෙයියෝ සියලුම බලයන්ගෙන් යුක්තයි. ඒ නිසා දෙවියන්ට කියන නමක් මොකද්ද? අන්න සියලුම බලයන්ගෙන් යුක්ත නම් සර්ව බලධාරී. නේ? එතකොට රජුරවන්ට බලය දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඒ නිසා ඒ පාලන ක්‍රම වලට කියන මොනවද? දේවවරම්වාදී රාජාණ්ඩු පාලන ක්‍රම කියලා. රාජාණ්ඩු පාලනවල තියෙන තවත් ලක්ෂණයක් තමයි මේකේ නීතිය බවට පත් වෙන්නේ කවුද? නීතියක් කියන්නේ මොකද්ද නීතිය කියලා කියන්නේ? රාජාණ්ඩු වල
රජ්ජුරුවන්ගේ නැත්තම් රජිනගේ අණ තමයි නීතිය බවට පත් වෙන්නේ. රජ්ජුරුවන්ගේ රජිනගේ අණ නැත්තම් ආඥාව තමයි නීතිය බවට පත් වෙන්නේ. රජිනගේ ආඥාව තමයි බාදු නීතිය බවට පත් වෙන්නේ. නැතු වෙනම නීති ක්‍රම එහෙම තිබුණේ නැහැ. දේශපාලන ආයතන අඩුද වැඩිද? අඩු ස්වභාවයක් තියෙනවා. ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන ආයතන නැහැ. ව්‍යවස්ථාදායක බලයේ විධායක බලයේ අධිකරණ බලයේ කා සතුද? රජ්ජුරුව ගාව. රජ්ජුරුව ගාවට එකතු වෙලා ඒක රාශිය වෙලා. දේශපාලන ආයතන අඩු ස්වභාවයක් තමයි තියෙන්නේ. සදන් මේ ඒ කාලෙදි මේ අර දෙවියන්ගෙන් මේ එයාට එහෙම හම්බුණා කියලා කිව්වොත් ඉතින් ඒක හොයාගන්න ඉන්නේ නැහැ නේද? ඒක තමයි. දැන් මිනිස්සු දෙවියන් වහන්සේට හරි අවනතයිනේ. දැන් ලංකාවේ දේවරම්වාදී රාජාණ්ඩු තිබුණේ නැහැ. ඔය යුරෝප් රටවල තමයි දේවරම්වාදී රාජාණ්ඩු තිබෙන්නේ. යුරෝප් රටවල ප්‍රධාන ආගම බවට පත් වෙන්නේ මොකක්ද? කතෝලික ආගම. ඒක කතෝලික ආගමේ සංකල්පයක් තියෙනවා දෙවියන් වහන්සේ කියලා චරිතයක් ඉන්නවා. ඒ මිනිස්සු දෙවියන් වහන්සේට හරිම ආදරෙයි. දෙවියන් වහන්සේ වෙනුවෙන් මැරෙන්නත් මේ මිනිස්සු සූදානම්. එතකොට ඒ පිරිස කියනවා දෙවියන් වහන්සේ තමයි රජුරවන්ට බලය දෙන්නේ. ඒ නිසා රජුරවන්ට කවුරු හරි අවනත කරනවා. ඒ කාට අවනත වීමක්ද? දෙවියන් වහන්සේට අවනත වීමක්. ඒ නිසා උඹලා මං කියන දේ අහන්න ඕන කියලා. එතකොට මේ මිනිස්සු මේ මුකුත් ඒ වලට එරෙහි වෙන්නේ නැහැ. ඒ වෙනුවෙන් විරුද්ධව හඬ ගන්නෑ. ඒකයි. ලිබරල් වාදී ප්‍රජාතන්ත්‍ර ඒක අපි කරනවා පස්වෙනි පාඩමේදී ලිබරල් වාදය ගැන. ඒකත් අයින් කරා හැකි අපිට. ලක්ෂණ ටික ඔක්කොම කරනවා ලිබරල් වාදයේ. ලක්ෂණ ටික කරනවද? ඒව පස්වෙනි පාඩමේදී. එතකොට සමාජවාදී රාජ්‍ය මාධ්‍යදී. සමාජවාදයත් කරනවා පස්වෙනි පාඩමේදී. ෆැසිස්ට්වාදී රාජ්‍ය. ෆැසිස්ට්වාදයක් තියෙනවා මතවාදයක. ඒක කරන්න ඕන. ඒක මතවාදයේ නෑ. ෂෙටතිදි රාජ්‍ය කියනවා. ඔව්. ඒක ලිබරල් ප්‍රජාතන්ත්‍ර රාජ්‍ය තියෙනවද? අපි අරකේ. අපි කියලා මට කිව්වේ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ඒක කරන්න ඕන මේක. රාජ්‍ය හා ස්වාධිපත්‍ය කරන්න ඕන. අතන අමාරු ලයින් එකක් තියෙන්න බෑ. රාජ්‍ය ඉවර කරන්න බෑ අතන. අද පශ්චාත් ෂෙටතිදි රාජ්‍ය ගාල ඉවර කරමු සොයි. ඉතුරු සතිය අනිත් ඔක්කොම ටික ඉවර කරමු. එතකොට අර පැහැදිලිව ඔලුවට ගිහින්නේ. පිටු කියනවා කෝල් එක. අම්මා නෑ. නෑ ට්‍රූ කෝල්. මගේ ගම යාපනේස් දන්නේ කිව්වා. දැන් මේ හිතනවා මොඩ ගොන් මිදිලා
හරි ළමයි බලන්න. යටත් විජිත රාජ්‍යයක්. සාමාන්‍ය යටත් විජිත රාජ්‍යයක් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකක්ද මේ ලොකු රාජ්‍යයක යටත් වෙලා ඉන්න රාජ්‍ය. අන්න හරි. ලොකු එහෙකට නෙමෙයි. යටත් කාරක රාජ්‍යයකට යටත් වෙලා ඉන්න රාජ්‍යයන් වලට කියනවා යටත් විජිත රාජ්‍ය කියලා. යටත් කාරක රාජ්‍යයන් කියන්නේ මොනවටද? ලොකු බලයක් තියෙන ලොකු රටවල්. අන්න හරි. උදාහරණයක් විදිහට බ්‍රිතාන්‍ය, ඇමරිකාව, ප්‍රංශය, ඕලන්දය, රුසියාව. අන්න ඒ වගේ යටත් කාරක රාජ්‍යයන් විසින් යම්කිසි කුඩා රාජ්‍යයක් යටත් කරගන්නවා නම් අන්න එකට කියනවා යටත් විජිත රාජ්‍යයක් කියලා. පැහැදිලිද? එහෙනම් යටත් කාරක රාජ්‍ය කියන්නේ බලවත් රාජ්‍ය වලට, යටත් විජිත රාජ්‍ය කියන්නේ දුබල රාජ්‍ය වලට. පැහැදිලිද? හරි. ගෲප් එකට දාන්නද මේ මම අර කොල්ල තමයි මම හිතන විදිහට මම දාන්නද මේ තමයි ගෲප් එකේ කාටවත් මැසේජ් දාන්න එපා ඔයාලට මාත් එක්ක විතරයි ගනුදෙනු තියෙන්නේ එයා දාන්නේ නැතුණු කියලා පාස්සේ. ඒ වගේ කොල්ල තව අනිත් කෙල්ලන්ටත් දාලා දන්නේ නැහැ නේද ප්‍රශ්න ඒකේ මම බැලුවා හරිද සෙට් වෙන එකනේ. එතකොට මේ හරි සාමාන්‍යයෙන් අපි දන්නවා යටත් කාරක රාජ්‍යයන් තමයි බ්‍රිතාන්‍ය ඔය තියෙන ප්‍රංශය, ඕලන්ද, ස්පාඤ්ඤ වගේ රටවල්. සාමාන්‍ය යටත් විජිත රාජ්‍ය බිහි වෙන්නේ මොන කාලෙද? ඒ රාජ්‍යයක් යම් කිසි රාජ්‍යයකට යටත් වෙලා ඉඳලා නිදහස් වුණායින් පස්සේ. නෑ යටත් විජිත රාජ්‍යයක් කියන්නේ 16 වන සියවසේ තමයි යටත් විජිත රාජ්‍ය බිහි වෙන්නේ. පශ්චාත් නෙමෙයිද කරන්නේ? නෑ පශ්චාත් නෙමෙයි. මේ යටත් විජිත රාජ්‍ය. ඒතර යටත් විජිත රාජ්‍ය කියන්නේ 16 වන සියවසේ ඔන්නේ කාල වගේ වකවානුවේදී එනවා. සාමාන්‍ය උදාහරණයක් විදිහට කිව්වොත් ලංකාවට මුලින්ම යටත් විජිත රාජ්‍ය එන්නේ කවුද? පෘතුගීසින්. කවද්ද? 1505. 1505 නේ 1505 එනවා කියන්නේ මොන කාලෙද 16 වන සියවස නේ එහෙනම් අපිට පැහැදිලි මොකද්ද යටත් විජිත රාජ්‍යයක් බිහි වෙන්නේ මොන කාලෙද 16 වන සියවසේ මොන කාලෙද 16 වන සියවසේ ලංකාවෙන් එහෙම යටත් විජිත රාජ්‍ය ආරම්භ වෙන පෘතුගීසීන්ගෙන් ඊට පස්සේ කාටද ලන්දේසී ඒ 1658 1658 ඊට පස්සේ බ්‍රිතාන්‍යෝ 1796 ඉතිහාසයේ පුරෝගාමී වෙනවාලා මේ පාඩම කියන්නේ. මේක කවද්ද උගන්වන්නේ 1796 සෝරි 96 නෙමෙයි 97 1797 තමයි ඉංග්‍රීසියෙන් ලන්දේසින් එන්නේ 1658 හරි එතකොට මේ දැන් ලංකාවට බ්‍රිතාන්‍ය ආපු ගමන් මුළු ලංකාවම අල්ල ගන්නවද නෑ ඉස්සෙල්ලම කොහෙද අල්ලගන්නේ අන්න හරි මොන බඩද මුහුදු බඩ ප්‍රදේශ ටික තමයි අල්ලගන්නේ ඊට පස්සේ ලංකාවම අල්ලගන්නේ කවද්ද 1815 කන්දවුරට ගිවිසුමෙන් මොන ගිවිසුමෙන්ද කන්දවුරට ගිවිසුමෙන් තමයි අල්ලගන්නේ ඒකේ කියනවා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ මේ රට රජුරවන්ට
බලා ගන්න බැරි වෙනවා හරියට අර ඒකේ වෙන් ළමයි අපේම මිනිස්සු තමයි ළමයි අපේ ජාතිය පාවලා දුන්නේ. හත්ත විනාශ වෙන්නේ හත්තෙන්ම එන පණු වගේ. හතු නේ ඒ හතු විනාශ වෙන්නේ ඒ හතු වලින්ම ගොඩනැගෙන පණු වගේ. ආන් ඒ වගේ අපේ රට විනාශ වෙන්නේ අපේ රටේම ඉන්න මිනිස්සුන්ගේ. ඒ වගේ. ඉතින් මේ ලංකාව 1815 දී බ්‍රිතාන්‍ය සමස්ත ලංකාවම අල්ලගෙන ගන්නවා. ඒකේ හොඳ ප්‍රතිඵල විදිහට තමයි අපි අද යන්නේ රේල් පාරක් හරි පයසක නැතුව. නේ? එහෙම ඒගොල්ලෝ හැදුව නැත්නම් අදටත් නෑ. ඉතින් ඔව් තාමත් ඇත්තට මම නම් හිතන්නේ ඔව්. ඉතින් ඒ යටත් තුන එකේ ප්‍රතිඵල ගොඩක් තියෙනවා. උදේ ඉඳන් ඉගෙන වැඩකට අපේ ලියුම් වලින් තමයි ඒවා පාන්දර පාඩම කෝල් එක ගිහලා මං එනවා එකයි යන්නේ. හරි. ඇයි මේ අඳුන්ගේ තිබුණත් අපි අද කීප ගෑලි රෙද්ද. මොකක් කරේ ගොන්කක් අරගෙන හරි බලන්න. එතකොට මේ අනේ ඉතින් බලන්න ළමයි ඇති. තරහ යන ඉතින් මට. සාමාන්‍යයෙන් මේ යටත් විජිත බිහි වෙන්න කලින් තිබුණා ප්‍රධාන රාජ්‍ය ක්‍රම දෙකක්. අපි කිව්වේ ගෝත්‍ර රාජ්‍යයි රාජාණ්ඩුවයි. යටත් විජිත බිහි වෙන්න කලින්. ගෝත්‍ර රාජ්‍ය වලට උදාහරණ මේ තියෙන්නේ මොනවද? ශ්‍රී ලංකාව ගෝත්‍ර රාජ්‍ය වලට උදාහරණ මොනවද මේකේ තියෙන? අප්‍රිකානු රටවල්. ඉතියෝපියාව ඒ වගේ රටවල්. හරි? අප්‍රිකානු රටවල්. රාජාණ්ඩු රාජ්‍යයන් වලට උදාහරණ ලංකාව, ඉන්දුනීසියාව. ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, බුරුමිය වගේ රටවල් රාජාණ්ඩු පාලනයට උදාහරණ.